දම්පද විවරණ ජීවිතය නැවත කියවීම උදෙසා. තෙරුවන් සරණයි. මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ මුළු ලොවම සුඛී සුවපත් භාවයට පත් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සංසාරයේ කළ කුසල් බලයෙන් අපට ලැබුණ මේ උතුම් මිනිසත්භවය දුගතිගාමී නොවි සුගතිගාමී කරගත යුතු බව සිහි ගන්වන, එහෙමත් නැත්නම් ජීවිතය යලිත් කියවා ගත යුතු බව සිහි ගන්වන දම්පද විවරණ ආරම්භන්නටයි අප මේ සූදානම් වන්නේ. සුපුරුදු ලෙසම අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය ගංගොඩවිල සුනේත්‍රා මහාදේවී, තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති අතිපූජ්‍ය මැදගොඩ අබේතිස්ස අපේ හාමුදුරන් වහන්සේ, ඔබ වහන්සේ ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගනු ලබනවා. ඒ වගේම හැමදාමත් දම්පද ගාථා අපට ඉදිරිපත් කරන්නට අපේ සිහිනතර යුවලක් එක් වෙනවා. විශාරද සිතාරාම අදුශානි සමගින් පූර්ණ සචින්තන බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම බොහොම මහන්සි වෙලා මියුරු සංගීතය නිර්මාණය කරන විශාරද සිදත් සෝමසුන්දර සහ චරිත් මනුරත්න ඔබ දෙපළගේ දායකත්වයත් අප දෙහෙවින්ම අගය කරනවා. ඔබට මතකයි අපි දම්පද විවරණ ආරම්භ කළා යමක වර්ගය, ඒ වගේම අපමාන වර්ග, චිත්ත වර්ග, පුප්ප වර්ග කියන කොටස් වලින් අපි ගාථා පාඨ ලබාගෙන විවරණය කළා. අද දවසේ අපි බාල වර්ගයේ කෙරෙහි අවධානය යොමු කරන්නටයි සූදානම් වන්නේ. එමනම් සිතාරා පූර්ණ ආරාධනා කරන ඔබට. නින්ද නැතිදා රැයදිගයි වින්ද වෙහෙසට මගදිගයි අන්ද අඳුරේ දහම නැතිදා බැන්ද සසරේ මගදිගයි බැන්ද සසරේ මගදිගයි. නිදි නැති නෙතකට රාත්‍රිය දීර්ඝයි. ඒ වගේම ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති තැනැත්තාට සංසාරයේ බොහෝ දීර්ඝයි. අපේ හාමුදුරුවනේ මේ බාල වර්ගයේ අන්තර්ගත ගාථා පාඨ තුල අපේ ජීවිත වසාගෙන තියෙන අඳුරු සෙවණලි බොහොමයක් අනාවරණය වෙනවා කියලා මට හිතෙනවා. ඔව්, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දෙරණ දම්පද විවරණ වැඩසටහනට අපි අලුත් වර්ගයක් ධම්මපදේ ආරම්භ කරන්නේ බාල වර්ගය. දැන් අපි යමක අපමාද චිත්ත පුප්ප කියන වර්ග අවසන් කරලා බාල වර්ගයට ඇවිල්ලා තියෙන්නේ. බාල කියන වචනයම බුදුදහමේ විවිධ තැන්වල ඉතාමත්ම විස්තීර්ණව සාකච්ඡා කරන එකක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යානිකානිච භික්කවේ භයානි uppajjanti තානි සබ්බානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතතෝ. මේ ලෝකේ බියක්
දුකක් ਸੰతాපයක් කියන ඒවා හට ගන්නවා නම් ඒවා හටගන්නේ බාලයන්ගෙන් මිසක් සත්පුරුෂයන්ගෙන් නම් නෙමෙයි කියලා. ඒ නිසා බාලයන් නිසාමයි මේ ලෝකේ වේදනාව, පීඩාව, දුක, ਸੰతాපය ගොඩ නැගෙන්නේ කියන එක බුදුහාඳුරෝ දේශනා කරනවා. අර එක්තරා සංස්කෘත ශ්ලෝකයකක් තියෙනවා මේක හරි ලස්සන කතාවක්. ඒකෙදි කියන්නේ මෙහෙමයි. දැන් ඒ අදහස දැන් හිතන්න යම්කිසි කෙනෙකු සතුට ගැන කල්පනා කරනවා කියලා. එතකොට ලකාරෝ తත්‍ර උප්පයන්ති తත්‍ර තිෂ්ඨන්ති සාදවා. එතකොට තියෙනවා මෙහෙම. දැන් යම්කිසි තැනක අසත්පුරුෂය ඉන්නවා නම් එතන ශ්ලෝක කියන එකේ ලයන්න ලොප් වෙනවලු. ශ්ලෝක සුශ්ලෝකතාන් යති යත්‍ර තිෂ්ඨන්ති සාදවා. ශ්ලෝක කියන එකේ තේරුම සතුට කියන එකයි. එතකොට සතුට මහා සතුටක් බවට පත් වෙනවලු සත්පුරුෂය ඉන්න තැන. බාලයෝ ඉන්න තැන. ඒකේ මොකද වෙන්නේ? ලයන්න ලොප් වෙනවලු. ශ්ලෝක කියන එකේ ලයන්න ලොප්ුණා මොකද්ද තියෙන්නේ රස? ශෝකනේ. එතකොට බලන්න සතුට දුකක් බවට පත් වෙනවලු සත්පුරුෂයෙක් ඉන්න තැන. ඒ නිසා සත්පුරුෂයා බාලය පිළිබඳව බුදුදහම වගේම අපේ පෙරදිග සාහිත්‍ය බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ අර කීවේ දියෙහි යන දණ්ඩට පිහිටක් වුවත් පෙරසිට දුදනන්හට පිහිට නොවූ යන බස සැබෑ කලේ මට කියලා. ඉතින් දියේ ගහගෙන යන දණ්ඩකට උදව්වක් වුණා දුර්ජනයන්ට නම් උදව් වෙන්න එපා කියලා කිව්වයි කියලා මෙතන මේ සඳහන් වෙන්නේ. ඒ තරම්ම අසත්පුරුෂ බව, බාල බව මිනිස්සුන්ට ਸੰతాපේ දුක කනගාටු එකතු කරනවා. ඉතින් මේ බාල වර්ගයේ ඇතුලේ බොහෝ වෙලාවට මේ බාල ලක්ෂණ ඒ වගේම එතන බාල කිව්වෙන් පස්සේ අපි කතා කරනවා නිකන් එයා මහ බාල මිනිහෙක් කියන අර්ථයට වඩා ආධ්‍යාත්මික බාල බව. එහෙමත් නැත්නම් ඔහුගේ චර්යාවේ සිතුවිලි වල සසර දුක් නොදකින බව, ඒ වගේම ඇගයුම් වල වෙනස්තාවය. දැන් බොහෝ දෙනෙක්ගේ ඇගයුම් වෙනස්නේ. ඒ නිසා ඒ සියල්ලත් එක්ක තමයි මේ බාල කියන වචනේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද අපි මේ සාකච්ඡා කරන ගාථාව දීඝා ජාගරතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතා. දීඝා ජාගරතෝ රත්ති. මේ ජාගරත කියන එකේ තේරුම තමයි නිදිවරණය. මේ ජාගරියානු යෝග කියන වචනයක්ම තියෙනවා දහමේ නිදි වැරීම කියන අර්ථයෙන්. එතකොට නිදිවරණ අයට දීඝා රත්ති රාත්‍රිය දිගයි. එහෙම අපිට රාත්‍රියක් නිදිවරන්න උනාට පස්සේ තමයි දැනෙන්නේ මේක මහා දීර්ඝ එකක් කියලා. හැබැයි නිදාගෙන නැගිටිනකොට නම් දැනෙන්නේ නැහැ එච්චර දිගයි කියලා. දිග මදි කියලා හිතෙන්නේ. නේද? දීඝා ජාගරතෝ රත්ති. රාත්‍රිය බොහොම දිගයි නිදිවරණයට. දීඝං සන්තස්ස යෝජනං. සන්ත කියලා කියන්නේ වෙහෙසටපත් වෙච්ච, විඩාවටපත් වෙච්ච, ගමන් වෙහෙස ඇති වෙච්ච අයට යොදුනත් මහ දුර දිගක්. දීගෝ බාලානං සංසාරෝ. බාලයන්ටත් එහෙමයි අනුවනයන්ට සංසාරයේ දිගයි සද්ධම්මං අවිජානතා. සද්ධර්මය නොදන්න. සද්ධර්මය නොදන්න බාලයන්ට සංසාරේ දිගයි. මේක ඊටාම ලස්සන සිද්ධියක් එක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි දන්නවා පසේ නදී කොසල් රජුරෝ. පසේ නදී කොසල් රජුරෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් නම් තමයි. ඒ වුණාට මේ කොසල් රජුරෝ කරපු තරම බොහෝ දේවල් තමන්ගේ ඉන්ද්‍රිය දමනේ නැති, ඒ වගේම සමහර අවිදග්ධ අඥාන වැඩත් ගොඩක් දේවල් කරලා තියෙනවා. දවසක් පසේ නදී කොසල් රජුරෝ මේක කියන්නේ ඡන දිවසක් කියලා. ඡන දිවස කියන්නේ සැනකෙලි දින. ඒ සැනකෙලි කියන්නේ ඡන කියන වචනේම තමයි පාලි වචනයෙන් ඇවිල්ලා තියෙන්නේ. සැනකෙලි දවසක මේ ඇතා පිටේ නැගගෙන යනවා. යනකොට සාමාන්‍යයෙන් මිනිස්සු පාරවල් වලින් අයින් කරලා තියෙන්නේ. කාන්තාවක් 7 වෙනි මහලේ ඉඳලා හොරාට බලාගෙන ඉන්නවා රජුරෝ දිහා. මේක අටුවාවේ හර ලස්සනට කියනවා අපි සිතාත් මහත්තයා මෙහෙම. සාමාන්‍යයෙන් රජවරුන්ගේ තියෙන පිනට ගහලා එළවනේ වුණොත් බෙල්ල හරවලා බලනවලු. ගහලා එළෙව්වත් මේ කසෙන් ගහලා එළෙව්වත් සාමාන්‍යයෙන් බෙල්ල හරවලා බලන ගතිය තියෙනවා. අපෙත් එහෙම නිකන් රජවරු දිහා නිකන් මිනිස්සු බලනවනේ කොහොමුණත් නිකන් ෆොටෝ එකට බැදෙන්න ඉන්නවා. දුරින් යනකොට වාහනේ හරි බාමන්නේ බලන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේක කියන්නේ මේ අර තට්ටු 7ක් උඩ ඉඳගෙන කාන්තාවක් යන්තම් බලාගෙන හිටියලු රජුරු ඇතා පිටේ යනකොට. මේක දැක්කන් පස්සේ රජුරුව එක වතාවකම නිකන් හරියට වලාවක් අතරින් සදත් දැක්ක වගේ හැඟීමකටපත් වුණාලු. රජුරුව එදා ගමන ඉක්මනින් ඉවර කළා මාලිගාවට ඇවිල්ලා තමන්ගේ විශ්වාසවන්ත ඇමතියෙක් ගෙනල්ලා කිව්වලු අහවල් තැන අහවල් ගෙදර ඉන්න කාන්තාව කවුද? ඊට පස්සේ අර ඇමතියා කිව්වලු එහෙම කාන්තාවක්. ඊට පස්සේ ඇහුවලු එයා විවාහකද අවිවාහකද? රජවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔච්චරනේ සස්වාමිකද අස්වාමිකද කියලා. ඊට පස්සේ කිව්වලු මේ සස්වාමිකයි කියලා. ඊට පස්සේ දැන් මෙයා කල්පනා කරාලු දැන් මේ මිනිස්සයා ඝාතනය කරලා මෙයාව අයිති කරගන්න ඕනේ. රජවරු භයානකයි ප්‍රසාදරි. හරිද? ඊට පස්සේ මිනිස්සයා ඝාතනය කරලා මෙයාව අයිති කරගන්න ඕනේ කියලා මෙයා කල්පනා කරලා මොකද කරේ? ඒ පුරුෂයාට එන්න කිව්වලු. ඇවිල්ලා කිව්වලු මම ඔබට මගේ ළඟ රැකියාවක් දෙනවා කියලා.
ඊට පස්සේ මෙයා කල්පනා කරවලු මේක නම් එච්චර හොඳ නෑ මොකද සාමාන්‍යයෙන් මෙයාට තේරුණා මේ ගුණා හැරෙන්නේ පැලේ කන්න තමයි කියලා. ඊට පස්සේ මෙයා කිව්වලු ස්වාමීනි රජතුමනි මට ඔබතුමාගෙන් රැකියාවක් ඕනේ නෑ. ආණ්ඩුවේ රස්සාව දෙන්න හදලා තියෙනවා. මට ඔබතුමාගෙන් රස්සාවක් එපා මම මගේ ව්‍යාපාරයක් මගේ අතේ පයේ රැකියාවක් කරගෙන ඉන්නවා. මම ඔබතුමාට බදු ගෙවන්නම් කිව්වලු. මෙයා කියනවලු උඹේ බත් දෙන්න මට ඇති වැඩක් නෑ. වරින් රස්සාවට කියලා රස්සාව දීලා. බලෙන්ම රස්සාව දුන්නා. දැන් මෙයාට තියෙන්නේ මෙයාගේ ළඟ ඉඳගෙන එයාට අවශ්‍ය දේවල් සම්පාදනය කරන එක. දැන් රජුරන්ට දැන් ඉක්මනින් දැන් මෙයාගේ මේ කාම පරිලාහය සංසිඳුව ගන්න ඕනේ. අර කාන්තාවත් එක්ක එයාට ජීවිතේ යම් සම්බන්ධයක් හදාගන්න. මෙයා ජීවත් වෙලා ඉන්නේ නැති බෑනේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා කියනවා අද හවස මම නාන වෙලාවට මට කුමුදු මලුයි ඒ වගේම අරුණුවන් මැටි අරගෙන එන්න ඕනේ යදුණක් එහා අහවල් පොකුණෙන් කියලා. ඉතින් මොනව කරන්නද රජාණනේ? එහෙම නැත්තම් මරනවා කියලා කිව්වා. මෙයා මොකද කරන්නේ? තාම ඉක්මනින් ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා බැලුවාම පස්සේ තාම කෑමෝ වෙලත් නැහැ. බිරිඳට කියනවා කමන්නේ මුට්ටියේ තියෙනවා වතුරත් එක්කම උණු වතුරත් එක්කම බත් ටික දාන්න කියලා. එහෙමම දාගෙන යනවා. මේක තියෙන්නේ එයා ඇවිදගෙන යන දුර ඇතුලේ මේ යදුන ඇතුලේ බත පිසුණයි කියලා අර වතුරේ රස්ටේට. එතකොට එහෙම තමයි මෙයා කෑම ටික අරගෙන ගියේ. ඒ තරම් ඉක්මනට එන්න බෑ නැත්තම් ජීවිතේ බේරගන්න බෑ. යන අතරේ කොහොම හරි බත් ටික ඉදුණෙන් පස්සේ එයා ටිකක් කනවා. දුගියෙක් ඉන්නවා මගියෙක් එයාටත් දෙනවා. අන්තිමට මෙයා විල ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? ඉතුරු බත් පිටක් විලටත් දාලා තමන්ගේ කටත් හොදලා දාලා මාළුන්ටත් කන්න දුන්නා කියන්නේ. එහෙම දීලා කියනවා මම මගියෙකුටත් දන් දුන්නා. මාළුන්ටත් කන්න දුන්නා. මේ ආනිසංසයෙන් මට මොකද මේ මනුස්ස ලෝකේ නැතුළු නාග ලෝකවල වරුණුවන් මැටි තියෙනවා. ඒ මැටි ටිකකුයි මේ කුමුදු මලුයි ලැබෙන්න කියලා මෙයා හඬ නගා කෑ ගැහුවා. එතකොට දෙවියෙක් ඇවිල්ලා මෙයාට අර ටික ලබා දෙනවා. මෙයා වහාම දුවගෙන එනවා නිශ්චිත වෙලාවකට. හැබැයි රජුරෝ බලනවා මේ මිනිස්සුත් නිකම්ම නැහැ මිනිස්සුත් සටකපටයි මායා අධිකයි. කොහොම හරි සමහරලාවට මේ වැඩේ කරගෙන ඉන්න පුළුවන් කියලා ගේට්ටු වහලා යතුරු ගත්තා තමන්ගේ අතට. රජුරන්ට ඕනේ මේ මැටි මේ මලුයි ගන්න නෙමෙයිනේ වෙන මැටි වැඩක් නේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? රජුරෝ මේ ගැන හිත යතුරත් අරගෙන බලන් ඉන්නවා. අර ආවා බැලුවා දොර වහලා ඊට පස්සේ රාජපුරුෂයාගෙන් ඇහුවා දොරටුවේ ඉන්න. එයා කිව්වා ඇතුළට යන්න විදියක් නැහැ. දොර වහලා රජුරෝ ඇතුළ අරගෙන ගිහලා. ඊට මෙයා දැනගත්තා එහෙනම් මේක තමයි සැලැස්ම. දොර බාව උඩින් තිබ්බා අර ටික. තියලා ඉවරලා නගරේ හඬ නගා කෑ ගහ ගියා රජුරෝ මට දුන්න වැඩේ මම කරලා ඉවරයි. ඒ නිසා මං නිශ්චිත වෙලාවට වැඩේ ඉවර කරා. මිනිස්සු දැනගන්න ඕනේ. අදත් එහෙමයි දැන් Facebook වලින් ඔය මාධ්‍ය වලින් කෑ ගහනව නේද? කෑ ගහනව රජවරුන්ට බලපානවා. හරි. එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ට නොදැන කරන්න පුළුවන් නම් සමහර දේවල් හරි. හැබැයි දැනගත්තට පස්සේ රජවරුන්ට උනත් කරන්න බෑ. මෙයා කෑ ගහ ගියා. හැබැයි වෙන කොහෙවත් මෙයා ගියේ ජීවිතේ බේර ගන්න තියෙන එකම තමයි පන්සල. මේක හරියට අටුවාවේ ලස්සනට කියනවා මේ පූර්ණ මෙහෙම. මේක කියනවා පන්සල මතක් වෙන්නේ නැති මිනිස්සුන්ටත් කරදරයක් වෙච්ච වෙලාවට පන්සල මතක් වෙනවලු. මෙයාත් අන්තිමට කොහෙද ගියේ පන්සලට? අදත් එහෙමනේ. අදත් එහෙමයි. මෙයා පන්සලට ගිහිල්ලා දැන් ඉන්නවා මොකද ජීවිත ආරක්ෂාවට තියෙන එකම තැන. මේ රාත්‍රිය දැන් මේ හෙට දැන් මේ මිනිස්සයා මරලා අර කාන්තාව අත්පත් කරගන්න සිතුවිල්ලෙන් දැන් රජුරෝ නිදාගෙන ඉන්නවා. රජුරන්ට නිින්ද යන්නේ නැහැ. ඕකයි කිව්වේ දීඝා ජාගරත රත්තින් කියලා නිින්ද යන්නේ නැහැ. පාන්දර වෙලාවේ රජුරන්ට අඩ නිින්දෙදි වගේ ඇහෙනවා සද්ද තුනක්. මා විශාල සද්ද තුනක්. දූසනාසෝ කියන මේ සද්ද හතර දූසනාසෝ පද අකුරු හතර. මේක ඇහුණෙන් පස්සේ රජුරු බය වෙනවා. බය වෙලා තමන්ගේ ඉන්නවනේ පුරোহিতයෝ ගෙනලා අහනවා මොකද්ද මේ දූසනාසෝ කියන එකේ තේරුම? ඊයට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ බැලුවා මේකෙන් කීයක් හරි හොයාගන්න පුළුවන් නේ. රජවරුන්ට හීන පේනව නේද? සිද්ධාර්ථ මහත්තයා ඒවා මරු. ආදායම් මාර්ග. ඉතින් ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? පුරোহিত කියනවා රජතුමනි ඔබතුමා මහ භයානක හීනයක් දැක්කේ. මේ හීනේ අර්ථය ඔබතුමාගේ ජීවිතාන්තරායක් තියෙනවා. මේකට කරන්න ඕනේ සතයඥයක්. සබ්බ සතයඥයක් කරන්න ඕනේ. ඒ කියන්නේ හැම එකෙම 100 අරන් මරන්න ඕනේ. අස්සිය මේ 100 දෙනෙක් සබ්බ චතුක්ක 4 දෙනා ගානේ 100. ඉතින් මොකද කරන්නේ එකතු කරලා දැන් සත්තු එකතු කරනවා යාගස්තම්භයට. ඒ අතර මිනිස්සුත් ඉන්නවා ස්ත්‍රීනුත් ඉන්නවා. මේ එකතු කරන අතරේ දැන් මල්ලිකා දේවියට මේක හොඩුවාව ආරංචි වෙනවා. මල්ලිකා දේවි දන්නේ අර යට කතාව ඈ. මල්ලිකා දේවි තාමත් දන්නේ නැහැ ඒක. මල්ලිකා දේවි දන්නවා නම් මෙයාට මේ උදව් කරන්නේ. කොහොම හරි මේකේ කතාව අන්තිමට මේ සියල්ලම දැකලා මල්ලිකා දේවි අහනවා මොකද ඔබතුමා මේ යාගයක් කරන්න ලෑස්ති?
මහා භයානක සිහිනයක් දැක්කා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඕකට අහන්න ඕනේ මේ පුරෝහිතයන් එන්නේ මේ බුදුහාමුදුරන්ගෙන් අහමු කියලා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට මල්ලිකා දේවිය මේ රජුරුවන්ව පසේ නදී කොසල් රජුරුවන් අරන් යනවා. රජුරුව ගිහිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත ආත්ම භාවයක ඔබගේ ඥාති පිරිසක් පරදාර සේවනය කරලා අපාගත වෙලා ඉපදිලා ලෝහිත කුම්භිය කියන්නේ ලෝකුඹු නිරය කියලා කියන්නේ පැහිලා මේ උඩට එන යන්තම් උඩට එනකොට අර ගාතාවක් කියන්න හදන වෙ දුවන්න විතරයි කියා ගන්න පුළුවන් වෙන්නේ. ඊටු ටික කියන්න හම්බෙන්නේ යට යනවා. අනිත් එක්කෙනෙක් කියනවා සර් යන්න විතරයි කියන්නේ. අනිත් එක්කනත් යට යනවා. නෑ යන්න විතරයි කියන්නේ. ඒකට ගාථා හතරක් තියෙනවා. ඒක දීර්ඝ කතාවක්. ඒක ධර්ම දේශනාවකට කරන්න ඕන එකක්. දූසනාසෝ කියන මේ ගාථා හතරේ මේකයි උනේ කියලා මේ කියවෙන්නේ මේකයි. ඒ නිසා පරදහර සේවනය කරපු කෙනෙක් සංසාරේ දුක් විඳින හැටි කියලා දැන් මෙහෙම කිව්වහම රජුරුවන් ගැස්සෙනවා. දැන් රජුරුවොත් දැන් මේ වගේ එකකටනේ දැන් මේ නිදිවරාගෙන ඉන්නේ. තාම මල්ලිකා දේවිලා මේව දන්නේ නැහැ. ගොඩක් මල්ලිකා දේවිලාව දන්නේ නැතුව ඉන්නවා. සමහර දැනගනත් නොදන්නා වගේත් ඉන්නවා. කොහොම හරි දැන් මේකේ මේ රජුරුවනේ ඊට පස්සේ මොකද වෙන්නේ අන්තිමට ටික වෙලාවකදී මේ රජුරුව මේ මල්ලිකා දේවි සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි ඒ නිසා තමයි මට මේ ඇහැ විවෘත වුණේ කියලා ගිහිල්ලා අර සියලුම සත්තුයි මිනිස්සුයි අත්හැරලා දානවා. ඒගොල්ලෝ නිදහස් කරනවා. ඉතින් මිනිස්සු එම මල්ලිකා දේවියට පින් සිද්ධ වේවා අපේ ජීවිතය ගලවලා දුන්නාට කිය දැන් යනවා. මේක ආරංචි වෙලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි බලන්න මේ මල්ලිකා දේවිය ඔබ වහන්සේගේ උපදේශ පරිදි මේ රජුරුවොත් මේ පාප කර්මෙන් නිදහස් කරගත්තයි කියලා. එළදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අද විතරක් නෙමෙයි මල්ලිකා දේවි ඔය රජුරුවන්ව බේරගෙන තියෙන්නේ. අතීතෙත් අය ওই විදිහට බේරගෙන තියෙනවා කියලා අතීත කතාවක් පෙන්නනවා. ඒ අතීත කතාව හරි ලස්සන තැනක් තියෙනවා. ඒක තියෙන්නේ මෙහෙමයි. එක්තරා රජ කෙනෙක් ගහක් ළඟට ගිහිල්ලා බාරයක් වෙනවා මේ රටේ රජු වුණොත් එහෙම මේ රටේ ඉන්න සියක් රජවරු සහ භාර්යාව ගෙනල්ලා මේ ගහේ එල්ලලා යාගයක් කරනවා කියලා. ඉතින් කොහොම හරි මේ මිනිස්යාගේ පිනට මේ මිනිස්යා රජ වුණා. මෙයා කල්පනා කරුවා අරකින්ද රජ වුණා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ඔක්කොම ගේනවා. හැබැයි එක භාර්යාවක් විතරක් රජ කෙනෙක් ඉන්නවා ගරුගබ්බා කියලා කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ නිසා යාව අතහැරලා ආවා. අනිත් ටික ඔක්කොම එකතු කරලා දැන් යාගය කරන්න ලෑස්තිලා. මේ ගහේ ඉන්නව දේවතාවෙක් ඇත්තටම. මේ දේවතාව කල්පනා කරනවා මේ මිනිස්සයා දැන් මේ පව් කරගන්න හදනවා මේ මරලා දෙයියන්ට ඕනේ නෑ මේ නිකන් සත්තුන්ගේ මරාපුවා. ඊළඟට මටත් පව් සිද්ධ වෙනවා ගහයටත් අපවිත්‍ර වෙනවා මේ සියක් රජවරු මරුවොත් රටත් පාළු වෙලා යනවා. මම බැලුවා මට මේක බේර ගන්න බෑ වෙන දෙවිවරුන්ට කිව්වා එයාටත් බේර ගන්න බෑ. ශක්‍රය ළඟටම ගියා. ශක්‍රයට ගියන් පස්සේ ශක්‍රයා කිව්වා හොඳයි අපි මේක බේර ගන්න ක්‍රමයක් කරමු. එහෙමනම් ඔබ ගිහිල්ලා මේ රජුරවන්ට පෙනිපෙනි ගහෙන් බහලා යන්න කිව්වා. යන අතරේ ඇහුවොත් එහෙම මොකද යන්නේ කියලා කියන්නේ කිව්වා මේ කෙනෙක් නැතුව අනිත් 100ම මරුවත් වැඩක් නැහැ 200ක් දැන් මරන්න යනවනේ අර ගැබ තියෙන බිරිඳත් රජ බිරිඳත් ගේන්න කියලා කියන්නේ ඉතුරු ටික මම කරවන්නම් කියලා එයාට මේ ඇතුල් වෙලා ආවිෂ්ඨ වෙලා වාර දැන් මේ දිව්‍ය පුත්‍රයා තමන්ගේ වේශයකින් යන්න යනවා රජුරෝ මෙයා දැකලා අහනවා මොකද ඔබ යන්නේ කිව්වා මට මේ බුරුකාරයන්ගේ යාගය පහ කියලා ඊට පස්සේ කියනවා එහෙනම් මං යත් එක්කන් එන්න කියලා එක්කන් එනවා. ඉතින් ඒ පිරිස කෙලවර ඉන්න ගමන් තමන්ගේ ස්වාමියාට දුරම ඉන්න ස්වාමියාට වන්දනා කරනවා. අහනවා මේ වන්දනා කරන්නේ ඇයි කියලා. මෙයා අහනවා. ඊට පස්සේ කියනවා මගේ මහත්තයාට වඳින්න නැතුව මම වෙන කාට හරි වඳින්නද? අර කාන්තාව කියනවා. ඊට පස්සේ මේක අරයාගේ හිතට යනවා. එයා ඊට පස්සේ විස්තර අහනවා මෙයාගෙන් මෙයා ඔබ ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා වෙතම ගරු කරගෙන සිටීම ගැනද මේ කතා කරන්නේ? ඔව්. තමන්ගේ ස්වාමියා වෙත ඒ කියන්නේ පති භක්තිය මොනතරම් උතුම්ද කියන එක ස්වාමි භාර්යා සම්බන්ධයේ තියෙන වටිනාකමත් මෙයා පැහැදිලි කරනවා. පැහැදිලි කර ධර්මදේශනා කරනවා. මේ ධර්මදේශනාව ඇතුලේ මෙයාගේ හිත වෙනස් වෙනවා. අර 100 මරන්න රජවරු 100යි බිෂෝවරු 100යි මරන්න තියෙන හැඟීම වෙනස් වෙනවා. ඒ වෙලාවෙදි මෙයා එක ලස්සන කතන්දරයක් කියනවා මට. කියනවා රජතුමනි අතීතේ එක්තරා එක්තරා අවස්ථාවක එක්තරා කුලයක ඉපදිලා හිටියා මං ඉපදිලා ඉඳලා මොකද කරන්නේ මේ මට ඕන වෙනවා මාංශ රසයක් අනුභව කරන්න. මස් ටිකක් කන්න. යවුව සේවිකාවක් මස් ගේන්න. කොහෙවත් නැහැ. ගේ පිටිපස්සේ එලිච්චියක් හිටියා. මොකද කරේ අන්තිමට මේ එලිච්චිගේ බෙල්ල කපලා මස් උයාගෙන කෑවා. අන්තිමට ඒ මස් කාපු නිසා
ඇය මරාගෙන කාපු නිසා මම ඇගේ ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා. ඇගේ ලෝම ගානට හිස් කැපුම් ලබා ගත්තා කියලා තමන්ගේ අතීත ප්‍රවෘත්තිය ගැන විස්තර කරනවා. ඒ ප්‍රවෘත්තියේ තියෙන කතාව ටිකක් ලස්සනයි. ඒක තියෙන්නේ දැන් අර ඒක තියෙන්නේ මේ එලිච්චිය මරාපු අකුසලයෙන්. ඒ එලිච්චිය නිසා තමන් මේ තරම් මේසා විශාල දුකක් විඳයි කියන කතාවත් එක්ක තව කතාවක් සම්බන්ධ වෙනවා. ඒ තමයි දිසාපාමොක් ආචාර්යතුමාගේ කතාව. දිසාපාමොක් ආචාර්යතුමාටත් ඕන වෙනවා ඔය වගේම යාගයක් කරන්න. එයා මොකද කරන්නේ? එලිච්චියක් අල්ලා ගන්න යනවා. එලිච්චි අඬලා මේ hina වෙලා අඬනවා. ඉතින් මෙයා එනවා මොකද අඬන්නේ? ඊට පස්සේ කියනවා නේ මාව දිසාපාමොක් ළඟට එක්ක යන්නකො. එක්කන් ගියන් පස්සේ කියනවා මේ hina වෙලා ඇඬුවා එලිච්චි. මොකද කියලා. ඊට පස්සේ එලිච්චි කියනවා අනේ මං සන්තෝෂ වුණේ මේ වගේම මම එළුවෙක් මරලා අතීත භවයක දිසාපාමොක් වෙලා ඉන්න ඇද්දිම මම එයා දිසාපාමොක් කෙනෙක් කලින් කවුද? ඒකනේ මම දැන් මේ වයිස් චාන්සලර් කෙනෙක්. ඒ කාලේ එලිච්චියක් මරලා මොකද උනේ? එයා 500 වතාවක් දැන් මරණයට නියමිතයි. ඒ වගේ බෙලිකපු දැන් 499ක් ඉවරයි. මෙයා සිනා වෙන්නේ මේ අන්තිමකනේ. ඒකත් ඉවරයි සන්තෝසයි. හැබැයි උනාට අඬන්නේ මොකද දන්නවද මේ දිසාපාමොක්ට දැන් එතනින් පස්සේ ආපහු 500ක් නේ. බෙලිකපුම් ලබන්න ඒ නිසායි. ඉතින් මේ කතාව කිව්වට පස්සේ රජුරෝ බියටපත් වෙනවා. බත්තලා අර සියලු දෙනා නිදහස් කරන කතාව තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අතීතයේත් මල්ලිකා දේවිය මේ වගේ අවස්ථාවල ප්‍රඥාවෙන් යුක්තව මේ දේවල් විසඳලා ධර්මයේ පැහැදිලි කරලා දුන්නා මේ කොසල් රජුරවන්ට කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ කතාවත් එක තමයි තියෙන්නේ දීඝා ජාගරතෝ රත්ති. නිදිවරණයට රාත්‍රියේ දිගයි. දීගං සන්තස්ස යෝජනං. ඒ කියන්නේ යොදුන මහන්සි වෙච්ච අයට දුරයි. දීගෝ බාලානං සංසාරෝ බාලයන්ට අනුවෙනයන්ට සංසාරේ දිගයි. එයි බාලයෝ අනුවෙනයෝ සංසාරේ දික් කර ගන්න වැඩ කර ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ ඇගයුම් වෙනස්. ඒ නිසා මොකද කරන්නේ මේ සසර දික් කර ගන්න ඒගොල්ලෝ කටයුතු කරලා බොහෝ සසර දුක් විඳිනවා. සසර දික් වෙනවා කියන එකේ තේරුම සසර දුක් විඳින්න වෙනවා කියන එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බාල වර්ගයේ පළවෙනි ගාථාව ඇතුලේ තමන් සසර බය දක්නා සංසාරේ භයං ඉක්කතිති බික්කුනේ සසර බය දකිනා කෙනාට තමයි බික්කු කියලා කියන්නේ. ඒ නිසා සසර බය දකින කෙනෙක් වෙලා තමන්ගේ ජීවිතේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ සසර දුක් නිවා ගැනීම සඳහා හේතු වෙන කුසල දහම් වඩන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එකිනෙකට බැඳුණු කතා ගණනාවක් තුල පැහැදිලි වුණේ ඔබ වහන්සේ අවසානයේ පැහැදිලි කරපු කාරණාව. අප මුලින්ම කිව්වේ ඔබ දුෂ්කර ලෙස දුර්ලභ ලෙස ලබාගත් මිනිසත් භාවයට සාධාරණ කිට කරන්න. අපිට පුංචි විරාමයක් දෙන්න. අපි යලිත් වෙනවා බාල වර්ගයේ තවත් ගාතාවක් පිළිබඳව විවරණය කරන්න. දම්පද විවරණ ජීවිතය නැවත කියවීම උදෙසා චරංචේ නාදිගච්ඡය සියං සතිස මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා මාහට වෙඩියුතුම් සිල් ගුණයෙන් බෝවා ඇසුරට කලන මිතුරන් නිති පෙමිනේවා
පරිවාර සම්පත්තිය බොහොම වටින දෙයක් තමයි. හැබැයි සමහර පුද්ගලයන්ව වට කරගෙන ඉන්න පිරිස දැක්කාම, චරිත දැක්කාම මේ අයව ඇසුරු කරනවට වඩා, මේ අයත් එක්ක සරණවට වඩා තනිව සිටීම ජීවිතයට වඩාත් යහපත් කියලා හිතෙනවා අපේ ආම්ද්‍රෝනේ. ඔව් දැන් මේ ගාථාව ධම්මපදයේ බාල වර්ගයේ චරංචේ නාධි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තනෝ ඒකචරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා කියන ගාථාව. දැන් මේ ගාථාව ඇත්තටම මුළු මහත් සමාජයේම විශේෂයෙන් තාරුණ්‍යයේ යහපත සඳහා යොදා ගන්න පුළුවන් දෙයක්. පැහැදිලිව. බොහෝ දෙනෙක් Tamanට ආශ්‍රය කරන්න මිතුරන් නැති වුණාට පස්සේ කවුරුන් හෝ ආශ්‍රය කරන්න ඕනේ කියන අදහසක ඉන්නවා. යාළුවෙක් නැතිකමටයි ආශ්‍රය කරේ කියලා සමහර අය හිතනවා. නමුත් බුදුහාඳුර දේශනා කරන්නේ චරංචේ නාදි ගච්ඡෙය්‍ය කිසියම් කෙනෙකුට හොයාගෙන යනකොට හම්බ වෙන්නේ නැත්තම් සෙය්‍යං සදිස. එක්ක තමාට වඩා උසස් එහෙමත් නැත්තම් සමාහා සමාන කෙනෙක්. තමන්ට ගුණයෙන් නුවණින් සමාන වූ හෝ උසස් කෙනෙක්. හම්බෙන්නේ නැත්තම් ආශ්‍රය කරන්න ඒකචරියං දල්හං කෛරා. තනියම ජීවත් වෙන එක හොඳයි. නත්ති බාලයේ සහායතා බාලයොත් එක්ක ආශ්‍රය කිරීමක් නම් නැත. ආශ්‍රය කරන්නම ඕනේ නැහැ කියලයි කියන්නේ. දැන් මෙතනදී කෙනෙක් හිතන්න පුළුවන් දැන් බාලයන් ඇසුරු නොකිරීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හැබැයි ඒතකොට බාලයෝ හැදෙන්නේ කාව ඇසුරු කරලාද? ඒ නිසා බාලයන්ට ආශ්‍රය කරන්න කවුරු හරි ඉන්න එපායි. මේක ධම්මපදයේ වගේම දැන් අපිට පේනවා ඔය මංගල සූත්‍රයේ අසේවනාච බාලාණන් කියලානේ පටන් ගන්නෙම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාලයන් ඇසුරු නොකළ යුත්තේ බාලයන් ඇසුරු කිරීම හරහා වෙනස් වන චරිත. ඒ නිසා බාලයන් ඇසුරු කළත් තමන් වෙනස් වෙන්නේ නැත්නම් ඒ බඳු උදවිය බාලයන් ඇසුරු කළ යුතුයි. මක්නිසාද ඒ බාලයෝ සකස් කරගන්න බැරි වෙනවා. උන්ගේ යහපත සලසා දෙන්න බැරි වෙනවා. ඒතකොට සාදරි මෙතන මේ කතාව හා සම්බන්ධ ලස්සන සිද්ධියක්, මේ ගාථාව සම්බන්ධ ලස්සන සිද්ධියක්, කතාවක් අපිට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවක ඔය මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ ඔබ දන්නවා පළවෙනි සංගායනාවේ නායකත්වයේ දරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ වාසය කරනවා. මේ අතරතුරේ උන්වහන්සේට උපස්ථානයේ පොඩි හාමුදුරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේක පොඩි හාමුදුරුවෝ කෙනෙක් හරිය හොඳට උපස්ථාන කරන අතර අනිත් පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? අර හාමුදුරුවෝ කරන වැඩවල ලකුණු දා ගන්නවා. ඕගොල්ලන්ගෙත් ඇති නේද ඒ වගේ අය. සමහරු ලකුණු දා ගන්නවා, සමහරු වැඩ කරනවා. එතකොට දැන් මේකේ අර ලකුණු දා ගන්න පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? අනිත් හාමුදුරුවෝ හොඳට ගිලම්පස වතුර උණු කරලා ලෑස්ති කරාට පස්සේ ගිහිල්ලා කියනවා ස්වාමීනි ගිලම්පස සූදානම්, ස්වාමීනි වතුර උණු කරලා ලෑස්ති කරලා තියෙනවා කියලා කියනවා. එහෙම හැමතැනම ඉස්කෝලවලත් අපේ කාලේ ඉස්සර හිටියා. බොහොම පිරිස ඉන්නවා. ඒ කියන්නේ අනුන්ගේ වැඩවලින් Taman ලකුණු දා ගන්න අය. එතකොට මේ පොඩි හාමුදුරුවොත් එහෙම දිගටම කරනවා. අනිත් පොඩි හාමුදුරන්ට තේරුණා මෙයාගේ වැඩපිළිවෙල. එයා මොකද කරන්නේ? දවසක් උදේ පාන්දර ගුරු හාමුදුරුවන්ට මෝදවණේ කරන්න වතුර උණු කරලා ඔක්කොම වතුර ටික වෙන භාජනයකට දාලා අරකේ අඩිය විතරක් ටිකක් ඉතුරු වෙන්න වතුර ටික ඉතුරු කරලා දුන් දාන විදිහට සකස් කරලා පියන වහලා පැත්තකට ගියා. අරයා ගිහලා ස්වාමීනි වතුර උණු කරලා තියෙන මොනවද? ඊට පස්සේ ඉතින් මහා කාශ්‍යප මහඳුරු වැඩිලා බලනකොට වතුර නැහැ. ඊට පස්සේ මේ කිව්වා කොයි වතුර නැහැනේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඉක්මනට එන්නම් කියලා මෙයා වතුර භාජනෙත් අරගෙන දිව්වා වතුර ගේන තැනට. ඊට පස්සේ මහා කාශ්‍යප මහඳුරු දැනගත්තා මෙයා හැමදාම කරලා තියෙන මේ වැඩේ තමයි. පහුවදා උන්වහන්සේ මේ ශිෂ්‍යයන්ට අවවාද කරන අවස්ථාවේදී ශිෂ්‍යයන්ට කියනවා අනුන් කළ දේවල් වල ගෞරවය තමන් අරගන්න එපා. ඒක තියෙනවා නසතම් භාවන මිච්ඡය. තමන්ට අයිති නැති ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ගොඩක් අය අනිත් අයගේ ගෞරවය තමන්ට බලාපොරොත්තු වෙන අනුන්ගේ වැඩවලින්. ඒ නිසා ඒ බඳු බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලා ධර්ම දේශනාවක් කරනවා. හැබැයි මේක අහගෙන හිටිය සමහර උදවිය අවවාද වලට කැමති නැහැ. අවවාද නිකන් තමන්ට හානියට කරනවා කියලා සමහරු හිතනවානේ. මෙයාටත් එහෙම තමයි හිතුනේ. මෙයා මොකද කරන්නේ? මහා කාශ්‍යප මහඳුර එළියට වැඩපු වෙලාවක පොල්ලක් අරගෙන ඔක්කොම අර උන්වහන්සේලාගේ තිබුණු භාජන ටික කුඩු කරලා දාලා බිඳලා දාලා ආවාසයටත් ගිනි තියලා යන්න ගියා. මෙහෙම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට ආරංචි වෙනවා මේ මහා කාශ්‍යප මහඳුරෝ ගාව ඉඳලා බුදුහාමුදුරෝ දකින්න ගිය භික්ෂුන් වහන්සේලා පිරිසකගෙන්. මහා කාශ්‍යප මහඳුරන්ට මේ ළඟ හිටිය හාමුදුරු කෙනෙක් මේ වගේ කරදරයක් කරලා තිබුණා අන්තේවාසිකයෙක් කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිත මස්සනෝ. Tamanට ආශ්‍රයයට හොඳ කෙනෙක් නැත්තම් ඒකචරියන් දල්හං කෛරා තනියම ඉන්න එක හොඳයි. මේ වගේ බාල්‍ය ආශ්‍රය නොකර කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා අතීත කතාවක් කියනවා. ওই භික්ෂුන් වහන්සේ ගැනම. අතීතේ
එක්තරා කුරුල්ලෙක් හිටියා තමන් හොඳ ලස්සන කැදැල්ලක් හදාගෙන. මේ කුරුල්ල ළඟට හිතවත්කමට එනවා වඳුරේ. මේ වඳුර ඇවිල්ලා අර කුරුල්ලත් එක්ක කතා බහ කරනකොට මේ වඳුරාගෙන් අහනවා අර කුරුල්ලා ඔබ ඇයි නිකන් මලානික මුහුණේ? ඊට පස්සේ කියන මං තෙමුණා හොඳටම. ඉතින් ගියක් හදාගන්න තිබුණේ බලපංකො මිනිහෙක්ගේ වගේ මූණක් තියෙනවා හොඳට අතපය තියෙනවා ඔබට කූඩුවක් හදාගන්න පුළුවන්. වඳුරා කියනවා මිනිස්සුන්ට වගේ ඇඟපත තිබුණාට මොලයක් නෑ මට. ඊට පස්සේ අරයා මොකද කරන්නේ? ඒක ගැන කියලා ඔබගේ මේ සොයා බලා කටයුතු කිරීම අප්‍රමාදී නොවීම ආදී මේ දේවල් තමයි ඔබට කූඩුවක් හදාගන්න බැරි හේතුව කියලා මේ කුරුල්ලා ගාථාවකින් කියනවා කාටතර වඳුරට. වඳුරා කල්පනා කරනවා මේ මට අවමන් කරනවායි කියලා අර වඳුරා අර කුරුල්ලාගේ කූඩුව කඩලා දාලා විනාශ කරලා යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා අතීතෙත් ඔහොමයි මේ භික්ෂුන් වහන්සේ වඳුරෙක් වෙලා ඉඳලා මහා කාශ්‍යප තෙරුන් වහන්සේ තමයි එදා අර කුරුල්ලා වෙලා හිටියේ. මේ භික්ෂුන් වහන්සේ තමයි වඳුර වෙලා හිටියේ. ඒ නිසා චරංචේ නාදිගච්ඡේය සය්‍යං සතිතමත්තම. තමන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තමහා සමාන වූ කෙනෙක් ආශ්‍රයයට නැත්තම් නත්ති බාලයේ සහායතා බාලයන් අනුවණයන් සමග ආශ්‍රය කරන්න එපා කියලා. මොකද හේතුව අනුවණයන් ආශ්‍රය කිරීමෙන් තමන් පිරිහෙනවා විතරක් නෙමෙයි. තමන්ගේ කීර්තිය ගෞරවය මේ සියල්ලත් තමන්ට අහිමි වෙලා යනවා. එහෙම අවස්ථාවල් අපි සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ පමණක් නෙමෙයි පසු කාලීන චරිතවලත් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතු වැදගත්ම දේ මිත්‍රයා සොයා යා යුත්තේ මිත්‍ර ගුණයන් අතරින් මිසක් ශරීරයන් අතරින් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවට සම්බන්ධ කරලා තව බොහෝ තැන් ඔය දැන් උදාන පාළි එහෙම ගත්තොත් එහෙම උදාන පාළියේ තියෙන එක අවස්ථාවක ඔය බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලාගේ අර විනයදර ධර්මදර හාමුදුරුවෝන්ගේ ගැටුම ඇති වෙච්ච වෙලාවේ වඩිනවනේ පාරිලී වනේට. එන් පාරිලී හස්තියත් එනවා. පාරිලී හස්තියත් එන්නේ නිකන් නෙමෙයි. තමන්ගේ සියලුම ඇත් කණ්ඩායම අතහැරලා දාලා. එයාට ඇත්තු 500ක් අතහැරලා දාලා එන්න පුළුවන් වුණා. බුදුහාමුදුරුවෝත් එහෙමයි තමන්ගේ කණ්ඩායම අතහැරලා දාන බුදුහාමුදුරුවෝයි පාරිලී හස්තිය විතරයි. බුදුහාමුදුරුවෝ පාර්ලී හස්තිය පිළිබඳව උදානයක් කියනවා. හරියට මේ පාර්ලී හස්තියත් මම වගේ. මේ පාර්ලී හස්තිය මේ පිරිස කණ්ඩායම අතහැරලා දාලා එන්නේ Tamanට තියෙන අර සාමාන්‍ය ලෝකයේ ඓශ්වර්යයයි සම්මත එහෙත් ආධ්‍යාත්මික ජීවිතයට බාධා කර දේවල් වල. පාර්ලී හස්තිය ගැන හරි ලස්සනට කියවෙනවා මේ රසාදරේ. දැන් පාර්ලී හස්තියට ඉන්නවලු ඇත්තු 500ක්. ඔය අතර දැන් මෙයා මොකද කරන්නේ? විලේ බැහැලා නාල ඉවරලා ගොඩ එනකොට ඇතින්නියෝ ඉන්නවනේ. නාබර ඇතින්නේ මෙයානේ නායකයා. එමු මොකද කරන්නේ? තමන්ගේ ඇඟේ බඩ අතුල්ලාගෙන යනවලු මෙයාගේ බඩේ. ඉතින් මඩ ගෑවෙනවලු. ඉතින් මෙයා ඊට පස්සේ උසාත්තේ දලු කණ්ඩ මෙයා මොකද කරන්නේ? කකුල් දෙකෙන් ඉස්සිලා අත් දෙක උස්සලා උඩ දල්ලක් කඩාගත්තු ගමන් පොඩි ඇත් පැටියෙක් ඇවිල්ලා මේක උදුරන් යනවලු. අග්ගච්චින්නානි තිනානික අදන්ති හැමතැනම මෙයා තනකොළ කණ්ඩ ගියත් අග කැඩිච්ච තනකොළලු තියෙන්නේ. ඉතින් බලන්න රජකන්නන් තමයි තියෙන්නේ. ඒ වුණාට ඒ ඇතුලේ තියෙන්නේ අර ඝන සංවාසයත් එක්ක පිරිස් එක්ක ජීවත් වෙන එකත් එක්ක මහා දුක්ඛම් කටළු ගොඩක්. ඒ නිසා ඔබ කියපු කතාව පිරිස් අතර ජීවත් වීම අපිට සතුටක් කියලා හිතුවට ඒ පිරිස් අතරේ තෝරාගත යුතු අය ඉන්නවා. ඉතින් පාර්ලී හස්තිය බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා. ඒ නිසා මේ ඒක විහාරීභාවයේ තනිව ජීවත් වීම හුදකලා ජීවිතයේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. එහෙම කියලා ඔයා එහෙම කැලේ අතහැරලා යන්න හදන්න එපා. මොකද හේතුව පැටව කැලේ එක්ක ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක ආධ්‍යාත්මික ජීවිතයක සුවය හොයන උදවියට මේ ඝන සංවාසය කියන්නේ පිරිස් එක්ක ජීවත් වෙන එක පලිබෝධයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන දසවිධ පලිබෝධයක් ගුණධර්ම වඩන්න තියෙන බාධා වෙන දසවිධ පලිබෝධයක්. ආවාසෝච කුලං ලාභෝ ඝනෝ කම්මංච පංචමා අද්දානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්දීති තේදසාති. ආවාසෝ පන්සල් කරන එක කරදරයක් ඇත්තටම ගුණධර්ම වඩන්න. දැන් මේ පන්සලත් මගේ තමයි මං එන්නේ මේ වගේ වැඩසටහනක් තිබ්බොත් විතරයි. ආවාසෝ කුලං කියලා කියන්නේ පවුල් එක්ක තියෙන සම්බන්ධතාව. ලාභෝ කියන්නේ ලාභ වැඩි වෙන එක. ඝනෝ කියලා කියන්නේ පිරිස් එක්ක ජීවත් වෙන එක. කම්මං කියලා කියන්නේ වැඩි. සමහරු කියන්නේ මට හරි බිසි කියලා බිසි කියනකොටම තේරෙනවා යාට ගුණධර්ම වඩන්න බෑ කියලා. ගනෝ ඊට පස්සේම අද්දානම් කොච්චරවත් පාරෙම නම් ගමන බිමන. පාරෙම නම් ජීවත් වෙන්නේ. ඥාති කියන්නේ න්යාය වැඩි වෙන එක. ගන්තෝ පොත්පත් ලියන එක. ඉද්දී කියලා කියන්නේ 이르දිය. මේ ඔක්කොම ආධ්‍යාත්මික ගුණයන් වඩන්න බාධාවක් හැටියටයි පෙන්වන්නේ. නමුත් ලෞකික ජීවිතයේ මේ දේවල් හොඳයි. හැබැයි දැන් දසවිධ පලිබෝධයට වඩා 11 වෙනි පලිබෝධයක් තියෙනවා සාදරි. ඒකට කියන්නේ මොබයිල් පලිබෝධය කියලා. ඒක තමයි ලොකුම දේ මේක කුරුටු ගගහින්න එක. ඈ ඒ නිසා මිනිස්සු ගත්තයින් පස්සේ මිනිස්සුගේ ජීවිතේ ගුණධර්ම වඩන්න ආධ්‍යාත්මික ජීවිතේ සුපෝෂිත කරගන්න අවශ්‍ය නම් තමන් සුදුසු මිත්‍රයා තමන් සුදුසු දේවල් තෝරාගෙන ඒ හරහා තමන්ගේ ජීවිතේ ගෙන යනවා මිසක් තමන්ගේ ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ යාළුවෙක් මිත්‍රයෙක් නැහැ කියලා
ඉන්න කවුරුන් හෝ ආශ්‍රය කළොත් ඒක Tamanට යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ගාථාවේදී Tamanට යහපත බලාපොරොත්තු වෙනවා නම් හොඳ මිතුරෙක් ආශ්‍රය කරන්න. හොඳ මිතුරෙක් නැත්තම් Tamanට සමාන හෝ Tamanට උසස් මිතුරෙක් ලැබෙන්නේ නැත්තම් ඒක චරියන් දල්හන් කෛරා තනිවම ජීවත් වෙන එකට උත්සාහ දරන්න කියලා. අපි මේ විදිහට සාකච්ඡා කරද්දී ඔබට ඔබේ ජීවිත අත්දැකීම් එකින් එක සිහිපත් වෙනවා ඇති. අපි බලාපොරොත්තු වෙන්නේත් ඒකයි. ඒ අත්දැකීම් අරගෙන ඒවා මතකයට අරගෙන මේ පාඩම් අරගෙන ඔබේ ජීවිතේ හැඩගස්වා ගනිවි කියලා අපි විශ්වාස කරනවා. දම්පද විවරණ ජීවිතේ යලිත් කියවීම උදෙසායයි සඳහන් කරමින් අපි ඔබට තිළින කරන්නේ ඒ නිසයි. අපට තවත් කෙටි විරාමයක් අවශ්‍යයි. දම්පද විවරණ ජීවිතය නැවත කියවීම උදෙසා දරුවන් ඇතැයි මානෙන් උඩඟුව සිතන ධනයෙන් මත්ව සතුටින් තව පතන පිහිටක් නැතිව සසරෙහි හිඳිමින් මෙතන අන් අය පිහිට වේවිද කෙලෙසින් කොතන ඔබ මම අපි හැමෝම දන්න දවසේ ඉඳලා දැනුම් තේරුම් ඇති දවසේ ඉඳලම කරන්න එකතු කරන එක. මගේ දරුවෝ, මගේ පවුල, මගේ යාන වාහන, මගේ ඉඩකඩම් මේ ඔක්කොම මගේ කියලා අපි එක් රැස් කරගන්නවා. අවසානයේ අපි බොහොම මානෙන් හිතනවා මට දැන් මොනවද අඩු කියලා. හැබැයි ඉතින් සංසාර ගමනේදී මේ මගේ කියලා කියපු දේවල් වල යථාර්ථය මොකක්ද අපේ හාමුදුරනේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම ආත්ම දෘෂ්ටිය දුරු කරලා අත්තානු දිට්ඨින් උහච්ච එවං මච්චුතරෝසියා මේ මරණය දිනන්න නම් මේ මම මාගේ කියන මේ දැක්ම නැති කරන්න ඕන කියලා. ඒක ලොකු ගැඹුරු කතාවක්, ගැඹුරු දර්ශනයක්. ඒ ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා තමයි බුදුදහමේ පංචස්කන්ධ විග්‍රහය තියෙන්නේ. දැන් පංචස්කන්ධ විග්‍රහය ගත්තයින් පස්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප කියලා කියන්නේ මේ භෞතික සාධක, වේදනා කියන්නේ වේදනා චෛතසිකය, සංඥා කියලා කියන්නේ සංඥා චෛතසිකය, සංඛාර කියලා කියන්නේ ඊතුරු චෛතසික ටික, විඥාන කියන්නේ හිත. ඒතර ඒ හැටියට ගත්තයින් පස්සේ අපි සාර වශයෙන් අර්ථයක් හැටියට ගන්න පුළුවන් සත්වයක් හෝ පුද්ගලයෙක් මේ තුල පණවන්න බෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ඒ දක්වා යන දර්ශනය ඇතුලේ අපි සාමාන්‍ය ජීවිතයේදී වුණත් පුත්තා මත්ති ධනම් මත්ති අපිට දරුවෝ ඉන්නවා, ධනෙ තියෙනවා කියලා මේ බාලයෝ ගොඩාක්, බාලයෝ කියන්නේ අනුවන මිනිස්සු මේ ගැන ගොඩාක් වෙහෙසෙනවා. අත්තාහි අත්තනෝනත්ති තමන්ට තමනුත් නැත්තම් කුතෝ පුත්තා කුතෝ ධනං, කොහෙන්ද දරුවෝ කොහෙන්ද ධනෙ කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඉතින් මෙතන තියෙන ඉතා වැදගත් කතාවක්. ඒක තමයි ආනන්ද සිටුවරයාගේ කතාව. සයවත්නුවර බුදුහාමුදුරුවෝ වාසය කරන කාලේ ආනන්ද කියලා සිටුවරයෙක් හිටියා. ඒ ආනන්ද සිටුවරයාට හිටියා පුතේ. මේ මූලසිරි කියලා මේ පුතාගේ නම. මූලසිරි. මේ මූලසිරි පුතාට ආනන්ද සිටුවරයා තාත්තා කතා කරලා කියනවා පුතේ මට 40 කෝටියක් ධනෙ තියෙනවා. හැබැයි මේ 40 කෝටිය ධනය ඔබ හිතන්න එපා ධනයක් කියලා. මොකද හේතුව අංජනානං khයන් යත්වා. දැන් හරියට අඳුන් අරටුවක් අතුලනකොට මොකද අඳුන් ගාන්නේ මේ අර ඇස්වලනේ. මේකනේ මේ කණ්ඩ වගේ ගන්නේව නෙමෙයි. නාන්නත් මේ ඇස්වල නිකන් අඳුන් ගන්න පොඩ්ඩයි ගන්න. එහෙ ගන්න පොඩ්ඩක් අංජනානං khයන් යත්වා. මේ අඳුන් උනත් අරටුව ගානකොට කවදා හරි දවසක ඉවර වෙනවා. ඒ නිසා දැනගන්න ඉවර වෙන වැඩේ කරන්න එපා. වම්මිකෝ මේ හරියට නිකන් මේ වම්මික කියලා කියන්නේ මේ හුඹහක් බඳින
වේ වගේ බලන්නකො චුට්ට එකතු කරත් හුඹහ ලොකු වෙනවා. මෙයා දෙන උපදේශය මේකයි. හරියට හුඹහක් වගේ එකතු කරන්න අඳුන් ගන්න නැතුව වගේ තමන් බොහෝම ඉතුරු කරගෙන පාවිච්චි කරන්න. එහෙම කළොත් ඔබට මහා ධනස්කන්ධයක හිමිකාරයෙක් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මෙහෙම මෙයා පුතාටත් මේ ලෝභකම උගන්වලා මෙයා මිය ගියා. මිය ගිහිල්ලා මෙයා හැබැයි මෙයාට අර පුතාට පෙන්න දෙන්න බැරුණා තමන්ගේ නිදාන ටික පෙන්නලා දෙන්න බැරුණා. ධනෙ හම්බ කරලා විතරක් මිය ගියා. ඉතින් කොහොම මෙයා මිය ගිහිල්ලා සවැත් නුවර ආසන්නයේම සැඩොල් කුලයක උපදිනවා. දන් දීලා නැහැ, ಗುಣධර්ම වඩලා නැහැ, සල්ලි එකතු කරලා විතරයි තියෙන්නේ. මේ ගැන සඳහන් කරන්න බණ පොතේ අත පය ඇස් කන් තියෙන්න ඕන තැන්වල නෙමෙලු තියෙන්නේ. මේක හරි අවුල් වැඩක් නේ. නේද? ඒවා තියෙන ඕන තැන්වල නොතිබ්බහම හරි අමුතුයි. ඒ නිසා අර තියෙන්නේ අර සංස්කෘත ශ්ලෝකයක හරි ලස්සන කියමනක් තියෙනවා රසාදරි. ඒකේ තියෙන්නේ ගද්ද කෙස් නිය ඒ වගේම දත් සේවකයෝ මේ දේවල් සුදුසු නැති තැන්වලට දැම්මොත් කැතයිලු. දැන් මෙයාගේ අතපය තියෙන්න ඕන තැන්වල නෙමෙලු තියෙන්නේ. එහෙම මහා ප්‍රසන්න කෙනෙක් හැටියට ඉපදුනා. මෙයා ඉපදිච්ච දවසේ ඉඳලා ඒ ගෙදර මිනිස්සුන්ට බතුත් නැහැ. කණ්ඩත් නැහැ. ඊට පස්සේ මේ පලාතේ හිටත් කන්න බොන්න නැහැ. ඒ මිනිස්සු මොකද කළේ? කණ්ඩායම් දෙකකට බෙදලා බැලුවා මේකේ කවුරු හරි කාලකන්ණියෙක් ඇති කියලා. බැලුවෙන් පස්සේ එක කණ්ඩායමකට වැටුණා. ඒගොල්ලන්ට තමයි කඩ බොන්න නැති අනිත් අයට තියෙනවා. ඒක දෙකට බෙදුවා මෙහෙම කරලා බලලා අන්තිමට මේ පවුල වෙන් කරගත්තා. වෙන් කරගෙන එළවලා දැම්මා. පරම්පරාවෙන්. එයා දැන් සේවය කර තැන් වල හිගා කකා යන්තම් අම්මා මෙයාව පෝෂණය කරනවා. මෙයාට පුළුවන් වෙච්ච කාලෙක මෙයාට කිව්වා හිගා කාලා ජීවත් වෙන්න කියලා. දවසක් මෙයා මේ සිටු නිවස, ඒ කියන්නේ දැන් මූල සිටුනේ දැන් ඉන්නේ. තාත්තා මැරිලානේ. එයානේ දැන් මේ ඉපදිලා ඉන්නේ. මෙතන ඉස්සරහා හිඟමනේ යනවා. යනකොට මෙයා දැක්කා අර සිටු මාලිගාව. දැක්කන් පස්සේ එයාට ජාතිස්මරණ ඥානෙ පහළ වුණා. තමන්ගේ සිටු මාලිගාවේ ඇතුළට යන්න ගියා. ඇතුළට යනකොට මිනිස්සු මොකද කළේ? මෙයාව එලවන්න ගත්තා. මෙයා නමුත් බලෙන් ඇතුළට ගියා. සිටුතුමා මෙයාව දැකලා කිව්වා මුට ගහලා එලවපල්ලයි කියලා. මිනිස්සු ගහලා ඉවරලා කහල කොට විසි කළා. අන්තිමට මෙයා මෙතන වැටිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුහාමුදුරුවෝ දැකලා බලනකොට මෙන්න මේ මූලසිරි සිටුතුමා ගහලා එලවලා මෙයාගේ තාත්තට. මෙයා දන්නේ නැහැ තාත්තා කියලා දැන් ඊළඟ භවයේනේ. සිටුතුමා ගෙන්නලා අහනවා මෙයා කවුද කියලා දන්නවද? නෑ කිව්වා. මේ ඔබගේ තාත්තා. පිළිගන්න බෑ මෙයාට. ඊට පස්සේ කිව්වා එහෙනම් මෙයාට මං කියන්නම් ඔබගේ නිදාන ටික පෙන්වන්න කියලා. අන්න යා නිදාන ටික පෙන්නුවා. ඒකෙන් මෙයා පිළිගත්තා මේ තමන්ගේ තාත්තයි කියන එක. ඉතින් මේ අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කතාව සම්බන්ධ කරගෙන පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. තමන්ට දරුවෝ ඉන්නවා ධනෙ තියෙනවායි කියලා අනුවණය බොහෝ වෙහෙසටපත් වෙනවා. හැබැයි අත්තාහි අත්තනෝ නැති. බලන්නකෝ ආනන්ද සිටුවරයට වෙච්ච දේ තමන්ට තමනුත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධනං. කොහෙද පුත්තු කොහෙද ධනෙ? ඒ නිසා සාදරි අපි තේරුම් ගත යුතු දේ තමයි අපි අපිටම පිහිට වෙනවා මිසක් අපිට කාගේවත් පිහිටක් ලබා ගන්න මේ සසරේ බෑ. මේ ජීවිතේ බෑ. අපිට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඒ වෙනුවෙන් කළ යුතු දේවල් ඉටු කළ යුතුමයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උනාට ඒ මතම තමන්ගේ ජීවිත කාලෙම ගෙවලා අවසාන වශයෙන් ඔවුන්ගේ මරණ මොහොතේ පවා ඔවුන් ගැන කියෝ මිය යන කොච්චරයි ඉන්නවද? අපි මැරෙන අවස්ථාවේදී නිදහසේ මැරෙන්න නම් අපි මේ බන්ධන සිඳින්න ඕනේ. බන්ධන සිඳින්න ඕනේ. බැමි කඩාගෙන යන්න ඕනේ. මොකද බැම්මත් එක්ක යනකොට මොකද වේදනාව වැඩි. ඔබ හිතන්න මරණ මංචකේ ඉන්නේ නැද්දි ධනය ගැන නම් සිහිපත් වෙන්නේ, දරුවෝ ගැන නම් සිහිපත් වෙන්නේ, ඉඩකඩම් ගැන නම් සිහිපත් වෙන්නේ. ඔහු මිය යන්නේම මේ දේවල් ගැන ලෝභෙන්. එහෙම මිය ගිය අය පිළිබඳව ගොඩක් සිද්ධි අපි අහලා තිනවා. ප්‍රේත භූතය වෙලා ඉපදිච්ච අවස්ථාවන්. ඒ වගේම ඒ වෙලාවේදී ඇද්දගෙන යන හරිය තුවාලයක් ප්ලාස්ටරය තුවාලයට ඇලිලා තියෙන තරමටම ගලවද්දි වේදනාව වැඩිනේ. ඒ වගේ අපි මේ ජීවිතේ දේවල් වලට බැඳිලා තියෙන තරමටම ගැලවිලා යනකොට වේදනාව වැඩි. ඒ නිසා හරියට අපි කියන්නේ මේ නෙළුම් කොළයක් උඩ ආරග්ගේරිව සාසපෝ වාරි පොක්කරපත්තේව. නෙළුම් කොළයක් උඩ වතුර බින්දුවක් වගේ තමයි ජීවිතේ ගෙවන්න ඕනේ. වතුර බින්දුව නෙළුම් කොළේ උඩ තියෙනවා. අපි ජීවත් වෙනකොට ඒ සමාජ ජීවත් වෙනවා. හැබැයි ඇලිලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන කෙනා හරියට වියලි මේ බොහොම හොඳට ගැලවිලා යන්න වියලිච්ච නට්ටකින් ගැලවෙන පත්‍රයක් වගේ. තුවාලයක් නැතුව ගැලවිලා යනවා. හරියට කියන්නේ මේ හොඳ දුහුල් වස්ත්‍රයකින් ඔතාපු මණිකක් මේ වස්ත්‍රයෙන් ඉවත් වෙනවා වගේ ඉවත් වෙලා යනවා. ඒ නිසා අපි මේක තුල ඇලිලා ජීවත් වෙන්න හොඳ නැහැ. ඇලිලා ජීවත් වුණෙන් පස්සේ මොකද වෙන්නේ? ජීවිතේ වේදනාවෙන් අවසන් මොහොත ගෙවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවෝ ඉන්නවා, ධනෙ තියෙනවායි කියලා
අනුවණයෙන් වෙහෙසෙනවා. ඒ වෙහෙසීම තමන්ගේ ජීවිතයට ඇති කර නොගන්න නම් මේ බන්ධනවල බන්ධනච්ඡිද කියන්නේ බැමි සිඳන ලද ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. ඒක මෙලවටත් සැනසෙල්ලයි සසරටත් සුවය උදා කරනවා. සැනසille ඇස් දෙක පියාගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න කියලා අපි පැහැදිලිව කියනවා. තවත් පුංචි විරාමයක් අවශ්‍යයි අපිට. දම්පද විවරණ ජීවිතය නැවත කියවීම උදෙසා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපි තේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති වුච්චති. දහසක් අඩුපාඩු තමන් සතුව ඇති බව නොදැන පඬිතකම් පෙන්වනවට වඩා තමන්ගේ අඩුපාඩු දැනගෙන ඒවා හදාගන්න නිහතමානී වෙනවා නම් අපේ හාමුදුරනේ මේ සංසාර ගමනේ අපිට යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි. ඔව් දැන් මේ බාල වර්ගයේ එන මේ ගාථාව හරීම වැදගත් දෙයක්. බුදුහාඳුර දේශනා කරන්නේ කෙනෙක් තමන්ගේ අනුවණකම දැන ගැනීමම පඬිතකමක් කියලා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපි තේනසෝ යම් කිසි අනුවණෙක් වුණත් තමන් අනුවණයි කියලා දැනගන්න එකත් පඬිතකමක්. බාලෝච පණ්ඩිතමානී. හැබැයි අනුවණෙක් පණ්ඩිතමානී නම් පඬිතෙක් ලෙස හිතනවා නම් සවේ බාලෝති උච්චති තමන් බාලෙක් කියලා කියන්න ඕනේ. ඔහු බාලයෙක් හැටියට හඳුන්වා දෙන්න ඕනේ කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සාමාන්‍යයෙන් තමන්ගේ අනුවණකම දකින්න බෑ. තමන්ගේ අනුවණකම තේරුම් ගන්න අමාරුයි. හේතුව ඕනෑම මෝඩයෙක් කියන්නේ තමන් පඬිතෙක් කියලානේ. ඒක තමයි සාමාන්‍ය හැටි. හැබැයි මෝඩයෙකුට වුණත් තමන් පඬිතෙක් කියලා නොහිටි තමන් මෝඩයි කියලා දැනෙනවා නම් ඒකත් ඔහුගේ පඬිතකමක්. ඔහුට සකස් වෙන්න අවස්ථාවක් ඒ තුල තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇත්තටම පෙන්වන්නේ අපිට පිරිච්ච භාජනයක් වෙනවට වඩා හිස් භාජනයක් කියලා අඩු ගන්න දැනගැනීමත් පුරවා ගන්න උදව් වෙන එකක්නේ. එසා ජීවිතේ පුරව ගන්න නම් අපි හිස් බවවත් අඩු වශයෙන් තේරුම් ගත යුතුයි කියන එකයි මෙතන පැහැදිලි වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ලස්සන සිද්ධියක් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ඒ අතීත කාලයේම ඒ ඉන්දියාවේ සිද්ධ වෙච්ච. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සවැත්නුවර ජේතවනාරාමයට ගොඩක් අය එනවා බණ අහන්න. ඉතින් රසාදරේ මේ බණ අහන්න එන අය අතර හොරුත් එනවා. දැන් පන්සල් වලටත් ඔය සෙරෙප්පුම ගෙනියන කට්ටියනේ. සමහරු පොළොයට තමයි සෙරෙප්පු දෙක අලුත් කරගන්නේ. මොකද පන්සලේ ගලවල තියෙන ඒක දාලා වෙන දෙයක් කරන් යනවා. මල් පැල ටික ගලවගෙන යනවා. ඉතින් කොහොම හරි ඒ කාලෙත් ඉඳලා තියෙනවා හොරු දෙන්නෙක් ගියාලු බණ අහන්න. හැබැයි මේ බණ අහන්න නෙමෙයි හොරකම් කරන්නේ. එක හොරෙක්ට බණ අහලා ඉන්නකොට හිතුණලු මේ හොරකම් කරන එකට වඩා බණ අහන එක හොඳයි කියලා බණ පද ටිකක් අහගත්තලු. අනිත් තොරා මොකද කරේ මිනිස්සෙක්ගේ මේ වස්ත්‍රයක අර ඉස්සර ගැට ගහලා තියෙන වස්ත්‍රයක ගැට ගහලා තිබුණු බොහොම සුළු මසු පහක් පමණ එයා හොරකම් කරගත්තලු. හොරකම් කරන් ඇල්ල එයා ගෙදරට කෑම බීම දීලා හොඳින් ඉන්නවලු. අනිත් තොරාට කණ්ඩත් නැතිලු. ඉතින් මේ හොරා කියනවලු බලන්නකෝ මම ඒ වෙලාවේ කොහොම හරි ගැට කපලා හොයාගත්ත ගානක් තමුසෙට ඒකත් කරගන්න බැරුණානේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සිද්ධිය සම්බන්ධ කරගෙන දේශනා කරන්නේ යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං
බාලයෙක් අනුවණෙක් වුණත් තමන්ගේ බාලකම දැනගන්නවා නම් ඒක තුලම ඔහු පඬිතෙක් වෙනද අනිත් හොරා තමන් හොරෙක් තමයි. හැබැයි උනාට ඒ වෙලාවේ මේ ධර්මය අහලා ඒ තුලින් ලබාගත් අර්ථයක්. හැබැයි අර්ථය ලබා ගන්න නැති උදවියේ බාලෝච්ච පඬිතමානි. පඬිතමානි සමහර බාලයෝ අර වෙලාවෙත් කරන්න වෙන දේවල්. දැන් බණ අහන්න දැන් බලන්න ඔයා බණ ගෙවල් වලට හරියට ගිහිල්ලා ඇතිනේ. බණ ගෙවල් වලට ගියන් පස්සේ ගොඩක් අය මේ නාගි කට්ටියයි ගෑනු කට්ටියයි විතරනේ බණ අහන්න දාන්නේ. ඔක්කොම අනිත් අය හිතන් ඉන්නේ තමන් අතිපණ්ඩිතයි කියලා එළියට වෙලා එක්ක කතා කර කර ඉන්නවා. ලෝකේ දේවල් දේශපාලනේ ෆෝන් වල තියෙන ෆීචර්ස් අරවා මේවා තමයි කතා කර කර ඉන්නේ. ඒ බාලෝච පණ්ඩිතමානි මේ අනුවණියෝ පණ්ඩිතමානීව ඉන්නවා. අන්තිමට ඔය ගොඩක් තරුණ පිරිස් අපේ මහතුරු මේ ඔයගොල්ලෝ නෙවෙයි වෙන්නේ. ගොඩක් අය බණකට කියත් අඩු ගානේ බණ පදයක්වත් අහගෙන ඉන්නේ නැහැ. ඒ බාලෝච පණ්ඩිතමානී බාලයෝ ඉන්නවා. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරන්නේ බණ අහන්න ගියත් ඒ වෙලාවෙත් හොරකම් කරන්න හිතන අය වගේම බණ අහලා ඒ යමක් ගන්න හිතන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක වර්ණනා කළ යුත්තේ අගය කළ යුත්තේ අර පුද්ගලයා කියලා. දැන් අපි ගත්තොත් එහෙම බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා තමා වරදස දිස්නේ දොස්ම මෙරම නුවන් බහැර තමාමුත් නහමත නොතක්නේ කිම් කියලා අර කෞසලුමිනේ තියෙන පළවෙනි පටන් ගන්න තැන සුදස්සං වච්චං අඤ්ඤේසං අනුන්ගේ වැරදි දකින්න පුළුවන් අත්තනෝ පන දුද්දසං තමන්ගේ දකින්න අමාරුයි අනුන්ගේ අනුවණකම් කියන්න පුළුවන් හැමෝම කියන්නේ යා මෝඩයි කියලා හැබැයි උනාට තමන් මෝඩයි කියලා කවුරුත් කියන්නේ ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම මේ ලෝකේ අංග සම්පූර්ණ නැති හැමෝ අතරම තියෙන අනුවණකම් ඒ නිසා තමන්ගේ හිස්තෙන් තමන්ගේ අඩුපාඩුතෙන් තමන් නොදන්නා දේවල් පිළිබඳව දැනගැනීමම ඔහු පඬිතෙක් වෙන්න හේතුවක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේක අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳම දෙයක්. මොකද හේතුව අපි පිරිච්ච සම්පූර්ණයෙන් පිරිච්ච හෝ මුණින් නවාපු කලයක් වුණොත් එහෙම අපිට එකතු කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා පිරුණු කලයක් වෙනවට වඩා එකතු කරගන්න පුළුවන් කලයක් බවට පත් වුණොත් තව බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. බුදුහාඳුරු පෙන්වන්නේ නිදී නංව පවත්තාරන් යම් පස්සේ වජ්‍ය දස්සිනා. අඩුපාඩුවක් අපේ හදාගන්න කිසියම් කෙනෙක් කියලා දෙනවා නම් නිදානියක් පෙන්වලා දෙනවා කියලා හිතාගෙන අඩුපාඩුව හදාගන්න කියලා. ඒ නිසා අපිට දැනගන්න, ඉගෙන ගන්න, හැදෙන්න බොහෝ දේවල් ඇති බව තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් තමන්ගේ අඩුපාඩු තියෙනවා. තමන් තවදුරටත් වර්ධනය වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන කෙනෙක් කියලා තමන් සිතමින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයට ආලෝකය සපයා ගන්නා කෙනෙක් කියලායි දහමේ පැහැදිලි කරන්නේ. මම හිතනවා මේ හෝරාවකට ආසන්න කාලේ ඔබ එකඟ වේ මා සමග අපේ හාමුදුරුවෝ ඔබට පෙන්වා දුන්නේ නිධානයක්. ඒ නිධානය තුළින් ඔබේ ජීවිතය වර්ණවත් කරගන්න, සාර්ථක කරගන්න, යහමගට යොමු කරගන්නට ඔබ බුද්ධිමත් කියලා අප විශ්වාස කරනවා. ලබන පුන් පොහෝ දිනේත් මෙවැනිම දම්පද විවරණ වැඩසටහනකින් අපි ඔබ මුණ ගැහෙන්නට බලාපොරොත්තු තියාගන්නේ අන්න ඒ නිසා. අද දවසෙත් මේ වටිනා දහම් කරුණු දේශනා කරන්නට අපේ ගෞරවනීය ඇරියුම පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කළ අපේ අතිපූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපේ කෘතඥතාවය පිළිගන්නවා. ඒ වගේම පූර්ණ සිතාරා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම පිං ඔබ දෙපළටම විශාරද සිදත් සහ ඒ වගේම චරිත ඔබ දෙපළටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි පුණ්‍ය අනුමෝදන් කරනවා ඔබටත්. ඉතින් බලාපොරොත්තුෙන් ඉදිරි සතියක ඉදිරි දවසක ඔබ මුණ ගැහෙන්නට අපට අවසරයි. ඔබේ නිවහනෙන් බැහැර යන්නට ප්‍රාර්ථනාව සුපුරුදු ලෙසම ලෝකයම සුවපත් වේවා. ඔබේ සිත් සැනසේවා. තෙරුවන් සරණයි.